අයිබෝන් දුවේ පුතේ සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද සුපුරුදු විදියට තවත් විද්‍යාව පාඩමකින් මේ විදියට හමු වෙන්නේ. පෞගේ සතියේ සෙන්සුරාදා දවසේ අපි කතා බහට ලක් කරා සත්ව විවිධත්වය ගැන. ඒ යටතේ අපි සතුන් වර්ගීකරණයක් කරා. ප්‍රධාන කාණ්ඩ දෙකක් ඔස්සේ එකක් තමයි කෂේරුවක් තිබීම සහ කෂේරුවක් නොතිබීම කියන මාතෘකාව යටතේ කෂේරුවක් තියන අය පෘෂ්ඨවංශීන් විදියට කෂේරුවක් නැති අය අපෘෂ්ඨවංශීන් විදියටත් අපි වර්ගීකරණය කරා. ඒ වර්ගීකරණයෙන් පස්සේ අපි කතා කරා පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් අතරින් අපෘෂ්ඨවංශී සත්වකාණ්ඩ දෙකක් ගැන. එක සත්වකාණ්ඩයක් තමයි නිඩාරියාවෝ. උදාහරණ මතක ඇති කවුද? හයිඩ්‍රා, මුහුදු මල, ජෙලිෆිෂ් වගේ ජීවී කොට්ටාසයන් ජීවීන් අයිති වෙන සත්ව වංශය. ඊට අමතරව අපි කතා කරා ඊළඟ සත්ව වංශය ඇනලිඩාවෝ. ඒ කියන්නේ සකණ්ඩ පණුව කියලා අපි කිව්වා. ගැඩවිල්ලු, ගැඩවිලන්, කූඩැල්ලන්, ඒ වගේම පත්තෑ පණුවන් අයිති වෙන සත්වකාණ්ඩය. ඒ සත්වකාණ්ඩ දෙක ගැන පිළිබඳවයි අපි පසුගිය සතියේ කතා කරේ. අද දවසේ අපි ඉතුරු තවත් අපෘෂ්ඨවංශී සත්ව විශේෂ 3ක් ගැන කතා කරන්න තියෙනවා. මේ වීඩියෝ එක තුලින් අපි කතා කරනවා අපෘෂ්ඨවංශී ඉතුරු සත්ව කාණ්ඩ 3 පිළිබඳව. රැඳිලා ඉන්න ඉදිරියට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳිද්දි ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් වෙයි අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩ යටතේ මොලුස්කාවන්, ආත්‍රපෝඩාවන් සහ එකයිනොඩර්මේටාවන් ගැන. right දෙවිපතේ මතක් කරලා බලන්න අපි මේ විදියට සත්ව රාජධානියේ ඉන්න ජීවීන් ටික අපේ වංශ 10කට බෙදලා 10 ශ්‍රේණියට අදාළව අධ්‍යයනය කරනු ලබනවා. එයටදී අපි නිඩාරියාව නැත්නම් සීලෙන්ට්‍රේටාව ගැන ඒ වගේම ඇනලිඩාව ගැන පෞගේ සතියේ කතා කරා. ඔබට මතක ඇති. අපි අද දවසේ කතා කරමු මොලුස්කාවෝ, ආත්‍රපෝඩාවෝ සහ එකයිනොඩර්මේටාව ගැන. මම මුලින්ම යනවා මොලුස්කා නම කියනකොටම අපිට මතක් වෙනවා මොලුස්කාවෝ. මෙයාලට අපි කියන්නේ මෘද්වංගීන් කියලා. මෘද්වංගීන්. ඒ කියන්නේ බොහොම මෘදුයි. අපි උදාහරණ ටිකක් බලලා ඉමු. එතකොට කතා කරන්න ලේසි. මේගොල්ලෝ මෘදු දේහයක් තියෙනවා. ඔබ දැල්ලෝ ආහාරයට අරගෙන ඇති. සමහර විට බෙල්ලෝ ආහාරයට අරගෙන ඇති. සමහර වෙලාවට බූවල්ලෝ ආහාරයට අරගෙන ඇති. එයාලා අපි ආහාරයට ගන්නකොට අපිට දැනෙනවා බොහොම මෘදු ගතියක්. ඒ වගේම පිටින් නිරීක්ෂණය කරා එයාලගේ දේහේ බොහොම මෘදු ස්වභාවයක් පේනවා. ඒ නිසා අපි මේගොල්ලෝ විශේෂ කළා නම් කරනවා මෘදු දේහ දරන ජීවීන්. ඒ නිසා තමයි අපි මේගොල්ලන්ට කියන්නේ පුතේ කවුරු කියලාද? මෘද්වංගීන්. right බලන්න උදාහරණ අපිට පේන රූප සටහන් වල ඉන්නවා ගොළු බෙල්ලා. අපි එතින් එක සතුන් බලලා ඉමු. පේන්නේ ගොළු බෙල්ලා බොහොම මෘදු දේහයක් තියෙනවා. මොලුස්කාව ගැන පැහැදිලි කිරීමේදී අපි පාවිච්චි කරන්නේ මේ සත්‍යයම තමයි පුතේ. බලන්න මෙයාගේ ඇඟේ ස්වරූපය ගත්තම නේ මෙයාලට තනි කකුලක් එක කකුලක් තියෙනවා. අපි ඒකට කියන්නේ පේශිමය පාදයක්. පහලින් විශාලව පේනවා ඔබට පේනවා ඇති. ඒ වගේම මේගොල්ලන්ට හිසක් තියෙන බව පේනවා. ඒ වගේම දේහය තුල කවචයක් නැත්නම් කටුවක් තියෙනවා. හැබැයි හැම මොලුස්කාවෙකුටම මේ විදිහේ බාහිර කවචයක් නැහැ. ඒවා සමහර අයගේ ශරීර අභ්‍යන්තරයේ තියෙනවා. දැන් මෙයාගේ ඇඟ දේහය දිහා පොඩ්ඩක් හොඳට නිරීක්ෂණය කරන්න. කුළු බෙල්ලෙක් ඔබට හමු වුණොත් හරි මෙයාගේ ශරීරයේ පිට නිකන් තෙත ස්වභාවයක්, නිතරම තෙත ගතියක් තියෙනවා. කියන්නේ අපේ අර හොටු වගේනේ. කියන්නේ ශ්ලේෂ්මලය. මෙයාගේ ඇඟ නිතරම තෙමිලා තියෙන ගතියක් තියෙනවා ශ්ලේෂ්මල වගේ. මොලුස්කාව. තව ඉන්නවා කට්ටිය. මෙයා බූවල්ෙක්. මෙයාගේ අර විදියට බාහිර කවචයක් දකින්න හම්බෙන්නේ නැහැ. right මෙයාගේ පේශිමය පාදය පේන්නේත් නැහැ. පේශිමය පාදය වෙනුවට මෙයාගේ බාහුව ටිකක් තියෙන්නේ වෙනස් වෙලා පොඩි වෙඩි වෙනස්කම්. දැල්ලා බෙල්ලා නැත්නම් දෙපියන් බෙල්ලා කියලා අපි කියනවා. හංගොල්ලා ගොළයා වගේ සතෙක්. මෙයාගේ ඇඟ බලන්න බොහොම අපූර්වට පේනවා.
අර ශ්ලේෂ්මල වලින් තෙමිච්ච ඇඟ. ඒ වගේම වෙරළ තීරය තුල වැලි අතරේ ගුල් හදාගෙන ජීවත් වෙන ජීවියෙක් ඉන්නවා. මෙයාට අපි කියනවා දල කවචයක්. එහෙම නැත්නම් අලි දත් කටුව කියලා. දල කවචය. එහෙම නැත්නම් අලි දත් කටුව. ඊගාවට අටපියල්ලා. ගල් පරවලට ඇලිලා ජීවත් වෙන සතෙක්. අටපියල්ලා. right. අපි යමු මෙයාලගේ තියෙන මූලික ලක්ෂණ ගැන කතා කරන්න. අපි මේකේ ලස්සන රූපයකුත් අඳිමු. මෙයාලගේ දේහය පුතේ ප්‍රධාන කොටස් තුනකින් තමයි හැදිලා තියෙන්නේ. එකක් තමයි හිස. මෙයාලගේ දේහයේ තියෙන එක ප්‍රධාන කොටසක් තමයි අපි කියනවා හිස. right. අනිවාර්යෙන් ප්‍රශ්න කරනකොට හිසක් තියෙනවා. ඒ වගේම පේශිමය පාදයක් තියෙනවා. හැමෝටම වගේ. ඊට අමතරව මෙයාලගේ පේන්නේ නැහැ රූප සටහනේ ශරීරය ඇතුළට වෙන්න තියෙනවා අන්තරංග ගොනුව කියලා කොටසක්. හිස, පේශිමය පාදය සහ අන්තරංග ගොනුව කියන ප්‍රධාන කොටස් තුනෙන් තමයි කවුද? මොලුස්කාව නිර්මාණය වෙන්නේ. සමහර අයට විතරක් බාහිරින් හැමෝටම නැහැ කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච කවචයක් තියෙනවා. ඔබට ප්‍රශ්නයකදී මේ විදිහට තොරතුරු ටික දාගෙන ආවොත් ටක් ගාලා අපිට මතක් වෙනවා මොලුස්කාව. හිස, පේශිමය පාදය සහ අන්තරාංග ගොනුව විදිහට බෙදලා තියෙන කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච කවචයක් තියෙන ජීවි කොටස්. දැන් මෙයාලගේ ශරීරය බැලුවොත් පුතේ ශරීරය මොනවාද? තෙත ගතියකින් යුක්තයි හැම මොහොතකම. අපි කියනවා ශ්ලේෂ්මල වලින් දේහය තෙතල. ගැඩවිල්ලන්ගේ නැත්නම් ඇනලිඩාවන්ගේ තිබ්බ දේහය ඛණ්ඩණය වෙලා. කෑලි කෑලි වලට වෙන් වෙලා. හැබැයි මොලුස්කාවන්ගේ දේහය ඛණ්ඩණය වෙලා නැහැ. ඛණ්ඩණය වෙච්ච නැති දේහයක් තියෙනවා. බලමු මොනවද අපි මේ යාලගේ ලක්ෂණ ටික ලයිස්තුගත කළා. බලන්න මේගොල්ලන්ට හිස එවැගේම මේගොල්ලන්ගේ අපූර්ව සුවිශේෂී ව්‍යුහයක් තියෙනවා. අපි පොඩ්ඩක් නම් කරමු. මෙතන තියෙනවා මෙයාගේ හිස ප්‍රදේශය. මේ පොදුවේ ඇඳපු රූප සටහනක්. ඒ වගේම මුඛයක් තියෙනවා. මුඛයේ අපූර්ව වෙනසකුත් තියෙනවා. අපි බලමු. ඊළඟ ආමාශය. ඊළඟ ගුදයක් තියෙනවා. සම්පූර්ණයි ආහාර මාර්ගය. ඊළඟ පේශිමය පාදයක් තියෙනවා. පේශිමය පාදය. ඊළඟ මේ ඇතුලේ තියෙන කොටසට කියනවා අන්තරාංග ගොනුව. ඊට පිටතින් තියෙනවා ප්‍රාවරණය කියලා කොටස. නිල් පාටින් පෙන්වලා තියෙන කොටස. පිටතින්ම තියෙනවා කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච කවචය. මෙතන මේ ප්‍රාවරණය කියන කොටසේ මගින් තමයි පුතේ අර කැල්සියම් කාබනේට් වලින් හදන කවචය ශ්‍රාවය කරන්නේ. ඊළඟ ශ්වසනයේට ඔක්සිජන් වාතය ලබා ගැනීම සඳහා තියෙනවා ජලක්ලෝම කියලා කොටස. ජලක්ලෝම. මෙයාලගේ මුඛය ඇතුළට ගිහිල්ලා බලුවොත් මුඛය හරි අපූර්ව මුඛයක් තියෙනවා. මෙයාලගේ මුඛය තුළ තියෙනවා චේන්සෝ එකක් වගේ. චේන්සෝ එකක් වගේ දැති තියෙන දිවක්. ශාක පත්‍රයම බොහොම අපූර්වට කපලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. කපලා ගන්න පුළුවන්. මේකට රේත්‍රිකාව කියලා කියන්නේ. නමින් ගත්තොත්. right. මොලුස්කාවන්ට දකින්න ලැබෙන දෙයක්. right. බලමු පොදු ලක්ෂණ. ඔබ දැනගත යුතු එකම කාරණයක් මෘදු දේහ ධර්ම. 2. පේශිමය පාදය හිස අන්තරංග ගොනුව විදියට ප්‍රධාන කොටස් 3යි. 3. ඛණ්ඩ වලට බෙදිලා නැහැ. 4. ශ්ලේෂ්මල වලින් තෙත් වෙච්ච දේහාවරණයක් තියෙනවා. 5. සමමිතිය දීපාර්ශිකයි. කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච බාහිර කවච හෝ අභ්‍යන්තර කවච තියෙනවා. දැල්ලෝ එහෙම ආහාරයට ගන්නකොට ඔබට අහුවෙලා ඇති දැල්ලගේ කවචය පුතේ ශරීර අභ්‍යන්තරයේ. ඔය තමයි මොලුස්කාව. අපි එනම් පොදුවේ මෙයාලගේ රූප සටහනක් අඳිමු.
හොඳයි පුතේ පෙරලා ගන්න ඔයාලගේ පොතේ පිටු අංක ටියුට් එක පිටු අංක 18 18 පිටුවේ මොලුස්කාවන්ගේ ලක්ෂණ ටික දාලා තියෙනවා. ඔබට ජීවීන් ටික පිළිවෙලට නම් කරගෙන එන්න පුළුවන්. මුලින්ම ඉන්නේ ගොළු බෙල්ලා, දෙපියන් බෙල්ලා, අටපියල්ලා, හංගොල්ලා, දැල්ලා, බූවල්ලා, උඩින් ඉන්නේ දල කවචය. පිළිවෙලට ජීවීන් ටික ලම් කරගෙන එන්න පුළුවන්. එතන පහළ තියෙන කොටුවේ අපි අඳිමු රූප සටහනක් මෙයාලගේ ගති ලක්ෂණ ටික පැහැදිලි වෙන විදියට. right? right. ප්‍රධාන කොටස් තියෙනවා තුනක් තියෙනවා කියලා කිව්වා. අපි ඒ තුන පේන විදියට පොදුවේ රූප සටහනක් අඳිමු. ගොළු බෙල්ලෙක්ගේ රූප සටහනක් තමයි එන්නේ. මොනවද බලමු ප්‍රධාන කොටස් තුන. එකක් තමයි හිස. මම පොඩ්ඩක් මේ විදියට අඳිනවා. හිස ඊළඟට මෙයාට තියෙනවා අන්තරංග ගොනුව කියලා එකක්. අන්තරංග ගොනුවක්. ඊළඟට තියෙනවා පේශිමය පාදයක්. මේ විදියට මේ රූප සටහන අඳිනවා. එතකොට බලා ගන්න ලේසි. ප්‍රධාන කොටස් තුන. මේක පේශිමය පාදය. ඊළඟට මෙයාට හිසක් තියෙනවා. හිසක් ස්පර්ශක තියෙනවා මේකේ. වගේම මෙයාට තියෙනවා මුඛයක්. මුඛයක්. right. ඊගාවට තමයි ප්‍රධාන කොටස් ටික. මුඛයෙන් පටන් අරගෙන උදේන් අවසාන වෙන සම්පූර්ණ ආහාර මාර්ගයකුත් තියෙනවා. මම ඒකත් අඳින්නම්. මුඛයෙන් පටන් අරන් උදේන් අවසාන වෙන ආහාර මාර්ගයක් තියෙනවා. ඊළඟට නම් කරගෙන එමුනේ හිස. මේක එතකොට පේශිමය පාදය. පේශිමය පාදය. ඊගාවට මේ කොටස අන්තරංග ගොනුව. අන්තරංග ගොනුව. හිස පේශිමය පාදයේ අන්තරංග ගොනුව. right. ඊළඟට මෙතනින් තියෙනවා තව සුවිශේෂී පේශිමය කොටසක්. මෙන්න මේකෙන් තමයි අර කැල්සියම් කාබනේට් කවචය ශ්‍රාවය කරන්නේ. කැල්සියම් කාබනේට් කවචය ශ්‍රාවය කරන්නේ ඔන්න ඔය කොටසෙන්. right. අපි මේකට කියනවා ප්‍රාවරණය. මේකට කියනවා ප්‍රාවරණය. ඊළඟට මෙයාගේ පිටතින් තියෙනවා මොකද්ද? කැල්සියම් කාබනේට් වලින් හැදුණු කවචය. කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච කවචයක්. කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච කවචයක්. සංකේතය දාලා මම ලියන්නම්. කැල්සියම් කාබනේට් කවචය. කැල්සියම් කාබනේට් කවචය. right. මේගොල්ලන්ගේ අලිංගික ප්‍රජනන ක්‍රම නැහැ. මේගොල්ලන්ට ලිංගික ප්‍රජනනයක් තියෙන්නේ. ගෑනු සත්තු පිරිමි සත්තු වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. right. මුඛය. දෙතිසයිට දිවක් තියෙන. එක ගුදය. right. එන මූලික රූප සටහන ඔබට පුළුවන් මේකට වර්ණ එකතු කරන්න. මේ කොටසට මම ප්‍රබෝධයේ මූලික ලක්ෂණ ටික. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා. මෙයාගේ ඇඟ නිතරම තෙමිලා තියෙන්නේ. මම ඒකත් ලියනවා. ශ්ලේෂ්මල වලින් මෙයාගේ දේහය නිතරම තෙමිලා තියෙන්නේ. right.
श्लेष्मल श्लेष्मल යෙන් තෙත්තු දේහාවරණය ශ්ලේෂ්මලයෙන් තෙත්තු දේහාවරණය ඊළඟ මෙයාලගේ සමමිතිය ගත්තොත් මෙයාලගේ සමමිතිය ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා මෙයාලගේ සමමිතිය ද්විපාර්ශ්වික සමමිතියක් එකක් ලියලා තියෙනවා ද්විපාර්ශ්වික සමමිතිය right රූප සටහනේ අපි සියලුම ගති ලක්ෂණ ටික එකතු කරලා තියෙනවා සමහර අය ගත්තොත් මෙයාලට දියුණු ඇස් තියෙනවා සාපේක්ෂව බුවල්ල වගේ ගත්තම එයාලට ඇස් තියෙනවා හැබැයි හැමෝටම ඇස් නැහැ හොඳද රූප සටහන අඳින්න ඔතන හැඩට පිළිවෙලට හොඳයි දුවේ පුතේ අපි එන්න හදන්නේ ඊළඟට ආත්‍රපෝඩා නැත්නම් සන්ධිපාදිකයෝ ගැන කතා කරමු. ආත්‍රපෝඩා සත්ත්ව වංශය තුල තියෙන සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. මොකද්ද මේ සුවිශේෂී ලක්ෂණය? මේ බලන්න ප්‍රස්ථාරයක් තියෙනවා ජීවීන් සංඛ්‍යාව අදාළව මේ ලෝකේ ඉන්න ජීවීන් සංඛ්‍යාවට අදාළව ඇඳපු ප්‍රස්ථාරයක්. බලන්න මේ ප්‍රස්ථාරයේ වැඩිම ප්‍රමාණයක් අයිති කරගෙන තියෙන්නේ වැඩිම ප්‍රමාණයක් අයිති කරගෙන තියෙන්නේ ආත්‍රපෝඩාව. කූමි ගුලක් අරගෙන බලන්න. එහෙම නැත්නම් දිමි ගොට්ටක් අරගෙන බලන්න. අතිවිශාල ජීවීන් සංඛ්‍යාවක් ඉන්නවා. නිසා වැඩිම ජීවීන් සංඛ්‍යාවක් දකින්න හම්බෙන සත්ත්ව වංශය තමයි ආත්‍රපෝඩා. මෙයාලගේ දේහයේ තියෙන උපාංග බැලුවොත් සමහර ආත්‍රපෝඩා ඔබ දන්නවා හපල කනවා. සමහර ආත්‍රපෝඩාව විදිනවා. සමහර ආත්‍රපෝඩාව යුෂ උරා බොනවා. දැන් මෙයාලගේ විවිධ උපාංග හැඩ ගැහිලා තියෙනවා. ඒ කියන කාරණා ටික ඉෂ්ට කරගන්න. සමහර අය විෂ විදින්න අවශ්‍ය වෙනවා. ඒ සියල්ලටම මෙයාලගේ සංදි සහිත උපාංග තියෙනවා. ඒ වගේම මෙයාගේ පාද ගත්තම සංදි සහිත පාද තියෙනවා. ඒ නිසා තමයි අපි මේගොල්ලන්ට සංදිපාදිකයින් කියලා නම දාලා තියෙන්නේ. බලන්නකෝ. මේ දෙන්නේ ගෝනුසා. නේ? කුඹල්ලු. රැහැයියෝ. තනකොළ පෙත්තු මේ වගේ කාණ්ඩ ඔක්කොම. කකුලුවා. ඒ විතරක් නෙවෙයි මකුලුවෝ. විෂ තියෙන පත්තෑයෝ. රෑබදුල්ලෝ. ඊට අමතරව හැකරැල්ලෝ ඉස්සෝ ජලජ පරිසරයත් ආක්‍රමණය කරලා ඉන්නවා. ඉස්සෝ පොකිරිස්සෝ අපේ වායුගෝලය තුල දකින්න හම්බෙන සමනලය මීමැස්සෝ බඹරු දෙබරු මදුරුවෝ මැස්සෝ සියලු දෙනා. ඒ වගේම ගස් උඩ ඉන්න නේ මකුලුවෝ මේ සියලු දෙනාම මොකද කරන්නේ අපි අයිති වෙන්නේ ආත්‍රපෝඩා වංශයට. මෙයාලගේ තියෙන සුවිශේෂී දෙයක් එකක් සංදි සහිත පාද. ඊළඟට මෙයාලගේ සාමාන්‍ය අපි මේ පන්තියේදී කතා කරනවා මෙයාලගේ දේහය ප්‍රධාන කොටස් තුනකට වෙන් වෙලා තියෙනවා. හිස, උරස සහ උදරය කියලා. සමහර අයගේ පුතේ ඕක නැහැ. right? අපි එච්චර එහාට ඔබේ පන්තියේදී කතා බහ කරන්න යන්නේ නැහැ. මෙයාලගේ දේහය ප්‍රධාන ලෙස කොටස් තුනකට වෙන් කරනවා. එකක් තමයි හිස. ඊළඟට මේ කොටසට කියනවා උරස ඊළඟ කොටසට අපි කියනවා උදරය. හිස, උරස සහ උදරය කියලා ප්‍රධාන කොටස් තුනකට. මේකට අපි කියනවා හිස, උරස, උදරය විදියට වෙන් වෙලා තියෙනවා. මෙයාලගේ පිටින් බැලුවොත් දේහේ අර ගැඩවිල්ලුන්ගේ වගේ තමයි පිටින් විතරක් ඛණ්ඩවලට බෙදලා තියෙන්නේ. දේහය පිට විතරක් පොඩ්ඩක් බැලුවම ඔබට පේනවා කාගේ දිහාද බලන්න ඕන ඔබ බලන්න පත්තෑයෙක් මතක් කරලා ඉස්සෙක් මතක් කරලා බලන්න අපිට පේනවා පිටින් විතරක් පොඩ්ඩක් ඛණ්ඩවලට බෙදිච්ච ගතියක් තියෙනවා. මෙයාලගේ දේහය ඛණ්ඩණය වෙලා තියෙනවා. හැබැයි මතක තියාගන්න බාහිරින් විතරයි. බාහිර ඛණ්ඩනයක් තියෙනවා. ඒ ඛණ්ඩ එකතු වෙලා ඛණ්ඩ කීපයක් එකතු වෙලා හැදෙනවා හිස. තව ඛණ්ඩ කීපයක් හැදෙලා එකතු වෙලා හැදෙනවා උරස.
තව කණ්ඩ කීපයක් එකතු වෙලා හැදෙනවා උදරය. ඔය විදියට නේ දේහය ප්‍රධාන කොටස් තුනකට වෙන් වෙලා තියෙනවා හිස, උරස සහ උදරය. මේකට ලස්සන වචනයක් දෙනවා ටැග්මීකරණය. ආයි වචනේ කියන්නම් ටැග්මීකරණය. ටැග් වලට වෙනලා ටැග්මීකරණයක් තියෙනවා. ඊගාවට තව මොනවද මෙයාලගේ තියෙන විශේෂම ලක්ෂණ? මෙයාලගේ ඉස්සෝ කාපු ළමයි ඇති ඕන තරම්. ඉස්සෙක් එහෙම අපි ආහාරයට ගන්නකොට නේ ඉස්සා ආහාරයට ගන්නකොට අපි අර එයාගේ ඇඟේ පිටින් තියෙන පොඩි පොත්තක් මොකද කරන්නේ? අයින් කරනවානේ. අයින් කළා තමයි අපි ආහාරයට ගන්නේ. මෙයාලගේ තියෙන තව වැදගත් ලක්ෂණයක් තමයි මොනවාද? බාහිර කවචයක් තියෙනවා ඇඟේ. අපේ තියෙන අභ්‍යන්තර සැකිල්ලක් මෙයාලගේ තියෙන බාහිරින් ඇඟේ කවචයක් තියෙනවා. අපි ඔකට බාහිර සැකිල්ල කියලා කියනවා. බාහිර සැකිල්ලක්. කයිටීන් කියන ද්‍රව්‍යයෙන් හැදිච්ච පොඩි සැකරයිඩයක් නේ. කයිටීන් වලින් හැදිච්ච මොනවාද? බාහිර සැකිල්ලකුත් තියෙනවා. right. මොනවාද එහෙනම් වැදගත් ලක්ෂණ ආත්‍රපෝඩාවන්ගේ? සංදි සහිත උපාංග ධර්ම. එකයි සංදිපාදිකීන් කියන්නේ. දෙක දේහය ඛණ්ඩණය වෙලා තියෙනවා. ඒ ඛණ්ඩ එකතු වෙලා හිස, උරස, උදරය විදිහට ටැග්ම හැදිලා තියෙනවා. ඛණ්ඩ එකතු වෙලා හැදෙනවා හිස, උරස, උදරය. අපි ඕකට කියනවා ටැග්මීකරණයක්. ඒ වගේම කයිටීන් වලින් සෑදුණු උච්චර්මයක් නැත්නම් අපි කියනවා බාහිර සැකිල්ලක් තියෙනවා. සමහර අයට හැමෝටම නෑ, සමහර අයට පියාපත් තියෙන පුළුවන්. ඉස්සට පියාපත් නැහැ. නමුත් පහළ ඉන මීමැස්සට පියාපත් තියෙනවා. ඒ වගේම සමහර අයට ඇස් තියෙනවා. මැස්සක් වගේ ගත්තොත් මැස්සට තියෙනවා කාච ගොඩක් තියෙන ඇස්. අපි සාමාන්‍යයෙන් කියන්නේ සංයුක්ත ඇස් කියලා. ඇස් තියෙනවා. හැබැයි සමහර අයට ඇස් නැහැ. ඒ වෙනුවට තොරතුරු හොයාගන්න ඇන්ටනා දෙකක් තියෙනවා. ඇන්ටනා. පියවට කියන්නේ ස්පර්ශක. ඇන්ටනා පිහිටනවා. ස්පර්ශක තියෙනවා. මෙයාලගේ කැම රටාව වෙනස්නේ, විවිධයි කියලා කිව්වා. ඒ නිසා හපල කන්න, යුෂ බොන්න, ඔය මැස්සා වගේ මැස්සා කියන සතා කරන්නේ ලෙව කන එක. ලෙව කන්න. කැම වලට වහලා මැස්සා කරන්නේ මේම ලෙව කනවා. ලෙව කන්න. එයාලගේ මුඛයේ කොටස් සකස් වෙලා තියෙනවා. මෞක උපාංග කියන්නේ ඒකට. මේගොල්ලන්ගේ ලිංග එකයි තියෙන්නේ. පිරිමි සත්තු, ගෑනු සත්තු කියලා වෙන්වීමක් තියෙනවා. ඒ වගේම ලිංගික ද්විරූපතාවක්. ඒ කියන්නේ ගෑනු පිරිමි සත්තු හඳුන ගන්න පුළුවන්. ලිංගික ද්විරූපතාවයක් තියෙනවා. ඔය කාගේද අපි කතා කරොත් මීමැස්සන්ගේ ගහන එක වගේ ගත්තොත් ගෑනු සතා ටිකක් ලොකුයි. රැජින කියලා හඳුන්වන්නේ. ඊටු ඔක්කොම පිරිමි මැස්සෝනේ. ඒකේ තියෙනවා තව මහා ලොකුවට කතා කරන්න තියෙන කාරණා ගොඩක්. ලිංගික ද්විරූපතාවක් තියෙනවා. දැන් අපෙත් තියෙනවානේ. ගෑනු සතා පිරිමි සතා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් පැහැදිලි ලක්ෂණ තියෙනවා. මෙයාලගේ ලිංගික ද්විරූපතාවක් තියෙනවා. ඕන්න පුතේ ප්‍රධානතම ලක්ෂණ ටික. අපි මේ ලක්ෂණ ඔක්කොම ටික එකතු කරලා ආත්‍රපෝඩාවන් සඳහා රූපයක් අඳිමු. ඊට කලින් ඔබට මම ආත්‍රපෝඩා සම්බන්ධ පුංචි වීඩියෝ එකක් බලන්න දෙන්න. Here's a little song for all you out there with exoskeletons and jointed appendages. Do you ever feel like a stinky shoe is blocking out the sun and next will step on you? Do you ever feel like a roach motel was built just for you? Yeah, you're its clientele. Do you ever feel like you give folks the creeps? 6-year-olds on screen, grown men shut their eyes and weep. You may not have a spine, but lift antennae high, 'cause you're important, guys. You could be living under a log or high on a hog. Come on out of that bog, but watch out for that frog, 'cause baby you're an
ඊළඟ පුතේ තව සුවිශේෂී දෙයක් වෙනවා. මේ දෙන්නේ සමනලයාගේ ජීවන චක්‍රය. මේ සමනලයාගේ ජීවන චක්‍රය ඔයගොල්ලන්ට පේනවා. පරිණත ගැහණු සතා බිත්තර දානවා. බිත්තර පුපුරලා එළියට එනවා දලබුවේ. අපි යාට කීටයක් කියලා කියනවා. දලබුව ටික දවසකින් කෝෂ්ඨයක් හදාගෙන අපි කියනවා පිලා අවස්ථාවටපත් වෙනවා. ටික දවසකින් පිලා කෝෂ්ඨය පුපුරලා ලස්සන සමනලයේ එළියට එනවා. මෙයාගේ ජීවන චක්‍රයේ අවස්ථා 4ක් ඔබට පෙන්නලා තියෙනවා. මේ අවස්ථා 4ෙදී එකම විදිහේ ස්වરૂපයක් නෙවෙයි පෙන්වන්නේ. එකිනෙකට වෙනස් බාහිර රූපාකාරයක් පෙන්වනවා. මේකට අපි කියනවා රූපාන්තරණයක් කියලා. රූපාන්තරණයක් හැම සතෙකුටම රූපාන්තරණයක් දකින්න හම්බෙන්නේ නැහැ. අපිට වගේ ගත්තොත් රූපාන්තරණයක් නැහැ. නමුත් මෙයාලට ආත්‍රපෝඩාවන්ගේ රූපාන්තරණයක් දකින්න පුළුවන්. හොඳයි එහෙනම් අපි ආත්‍රපෝඩාවන් ගැන රූප සටහනකට එමු. පෙරලා ගන්න ඔයාලගේ පිටුව අංක 19 ආත්‍රපෝඩා. මෙතන සත්තුන්ට උදාහරණ දාලා තියෙනවා. නමුත් රූප සටහන් ටික විතරයි තියෙන්නේ. ඔබට ජීවිය නම් කරන්න පුළුවන් ඇති. ඒ වගේම ඔබට පේනවා පහලින් ඉස්සෙක්ගේ රූප සටහනක්. ඊට අදාළව පුතේ දාලා තියෙනවා. එතන ද්විපාර්ශ්වික සමමිතිය කියන එක පෙන්වන්නයි ඔය ඉස්ස ඇඳලා පෙන්වලා තියෙන්නේ බෙදීම. එතන රූප සටහන යටින් ලියලා තියන්න. පිටු අංක 19 ඉස්ස ගාව ඉස්සෙක්ගේ රූපයක් ඇඳලා තියෙනවා. දෙකට වෙන් වෙච්ච බව පෙන්නපු ද්විපාර්ශ්වික සමමිතිය කියන කතාව. right එහෙනම් අපි රූප සටහන අඳිමු. එතන තියෙන කොටුවට අදාළ. දැන් අපි ආත්‍රපෝඩාවගේ ලස්සන රූපයක් අඳිමුනේ. උඩ අපි අඳින්නේ. පහසු ලේසි ජීවියෙක් අඳිමු. මෙයාලගේ දේහය මං කිව්වා ඛණ්ඩ තුනකටනේ. හිස උරස උදරය කියලා බෙදලා තියෙනවා. මම පාට තුනක් පාවිච්චි කරන්නම්. හිස. ඊළඟ කොටස උරස. ඊගාවට උදරය. මෙයාලගේ මතක තියාගන්න දේහය මෙහෙම ඛණ්ඩවලට බෙදිලා තියෙන්නේ. ඛණ්ඩවලට බෙදලා හැබැයි බාහිරින් ඒ කියන්නේ පිටින් විතරයි පුතේ. මේව ඛණ්ඩවලට වෙන් වෙලා තියෙනවා පිටින් විතරයි. බාහිර ඛණ්ඩනයක් තියෙනවා. මේක හිස. ඊළඟට අපි ටිකක් දිගට ගමුනේ. ඉතුරු ලක්ෂණ ටිකක් පෙන්වන්න ඕනේ. හිස. මේ කොටසට කියනවා උරස. මේ කොටසට කියනවා උදරය. හිස උරස උදරය. මේ පොදුවේ කියනවා ටැග්නීකරණය. 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 ටැග්නීකරණයක් තියෙනවා. right? ඊළඟට එයාලගේ ඉතුරු ඒවා ටික අඳිමුනේ. සමහර අයට තියෙනවා S අපි ඒවට කියන්නේ සංයුක්ත S කියලා. සමහර අයට සංයුක්ත S තියෙනවා. මේවා සංයුක්ත S. අපේ වගේ නෙමෙයි කාච ගොඩක් තියෙනවා. සංයුක්ත. හැමෝටම නැහැ. සංයුක්ත S. ඊළඟ ඇන්ටනා තියෙනවා. ඇන්ටනා. ස්පර්ශක. ස්පර්ශක තියෙනවා. දැන් සමහර අයට විදින්න, හපන්න හැදිච්ච මෞකූපාංග තියෙනවා. එන වැදගත්ම දේ. එයාලගේ ශරීරයේ පිට තියෙන. ශරීරයේ පිටින් තියෙනවා බාහිර සැකිල්ලක්.
කයිටීන් වලින් හැදිච්ච බාහිර සැකිල්ල. කයිටීන් වලින් හැදුණු මේ වගේ බාහිර සැකිල්ල. දේහේ පිටින් තියෙනවා. බාහිර සැකිල්ල. මේ තියෙන බාහිර සැකිල්ල. වර්ණ පාවිච්චි කරන රූපය අඳිනකොට මේක සම්මත රූපයක් නෙවෙයිනේ. අර ගති ලක්ෂණ ටික මතක තියාගන්න අඳින්නේ. ඒ නිසා ගැටලුවක් නැහැ පාට පාවිච්චි කරාට. මේක බාහිර සැකිල්ල. කයිටීන් වලින් හැදිච්ච. නම් කරනවා කයිටීන් වලින් සෑදුණු. right? කයිටීන් වලින් සෑදුණු බාහිර සැකිල්ල. කයිටීන් වලින් සෑදුණු. අපි කියන්නේ උච්චර්මය කියලා. උච්චර්මය. නැත්නම් මේකට බාහිර සැකිල්ල කියලාත් කියනවා. බාහිර සැකිල්ල. right? ඊළඟ වැදගත්ම කියන්නේ නෑ මොනවද? සංදි සහිත උපාංග. සංදිපාද. right? එයාලගේ දේහය තුල තියෙනවා සංදි සහිත උපාංග නැත්නම් සංදිපාද. අපි සංදිපාද කීපයක් අදිමු. මේ විදියට ආපු සංදිපාද. සංදි. එකින් එක අඳින්න එතකොට පැහැදිලි. සංදිපාද. සංදිපාද. right ඊළඟට සමහර අයට විතරක්. ඒකට කියන්නේ සංදිපාද. සංදිපාද. ඊළඟ සමහර අයට විතරක් තියෙනවා පුතේ පියාපත්. හැමෝටම නැහැ. සමහර අයට විතරක් මම මෙතනින් අදින්නම්. සමහර අයට විතරක් තියෙනවා පියාපත්. සමහර අයට විතරක් පියාපත්. හැමෝටම නැහැ. වෙන්න පියාපත්. සමහර අයට විතරක් තියෙනවා පියාපත්. පියාපත්. right ඔන්න ආත්‍ර ගොඩක්. ඇටට ලස්සනට පිළිවෙලට රූප සටහන අඳින්න. right හොඳයි දුවේ අපි ඔබ රූප සටහන කාලේ අරගෙන අඳින්න. අපි ඊළඟ සත්ත්ව වංශයට යනවා. ඒ තමයි අපි කතා කරන අවසාන සත්ත්ව වංශය. අපෘෂ්ඨ වංශීන් යටතේ කතා කරන එකයිනොඩ මේටා. එකයිනොඩ මේටා මේක ඔබට අලුතෙන්ම ලැබෙන සත්ත්ව වංශයක්. අට ශ්‍රේණියේදීත් අපි මේ ගැන කතා කරේ නැහැ මෙයාලා ගැන. එකයිනොඩ මේටාවෝ බලමු මොනවද මෙයාලගේ තියෙන විශේෂ ලක්ෂණ. මේගොල්ලෝ ගොඩක් වෙලාවට අපිට එහෙනම් අපි කියන්නේ අපි පොදුවේ හඳුන්වනවා කෝඩේටාවෝ කියලා. පෘෂ්ඨ වංශීන් කොඳුයට පෙළක් තියෙන අය ආසන්නව කෝඩේටාවන්ට ටිකක් පරිණාමිකව සමානතා පෙන්වන සත්ත්ව වංශය. සම්පූර්ණයෙන් මේ ජීවීන් ඉන්නේ කරදිය පරිසරය තුල. ගොඩබිම් පරිසරය තුල කොහොමවත් නැහැ. මිරිදියෙත් නැහැ. කරදිය පරිසරය තුල පමණක් දකින්න ලැබෙන සත්ත්ව වංශයක්. අපි බලමු කවුද උදාහරණ කියලා. ඔබට පේන්න ඉන්නවා බොහොම ලස්සන හැඩකාර ජීවියෙක්. මෙයාට කියන්නේ පසැඟිල්ල. මෙයාට දෙන්නේ පසැඟිල්ල කියලා කියනවා. ඒ වගේම මේන්නේ බංගුර තාරකාව. අරයට වඩා ඇඟේ බාහුව ටික දිගයි. බංගුර තාරකාව. මෙයා ඔය පොල්හේන පැත්තේ නාන්න ගියාම එහෙම අකරතැබ්බ වලට ලක් වෙනවා ගොඩක් අය. ගල්පර අස්සේ එහෙම ඉන්නවා බෝලේ වගේ. අපි දන්නේ නැතුව ගිහිල්ලා සමහර වෙලාවට මෙයාගේ ඇඟ උඩට කකුල තියෙනවා. එහෙම නැත්නම් සමහරලාට ගිහිල්ලා වාඩි වෙනවා. ඒ වගේ වෙලාවක මේ තියෙන විෂ සහිත කටු ශරීරේ ඇනෙන්න පුළුවන්. බොහෝ වෙලාවට ඔය පොල්හේන එහෙම නාන්න ගියපු අයට අකරතැබ්බ වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. මේ කවුද?
ඉකිරියක්. මුහුදු ඉකිරි. මුහුදු ඉකිරි. මේ ඉන්නේ මුහුදු කැකිරි. මුහුදු කැකිරි. මෙයාට අපි කියනවා මුහුදු උපුලා. මුහුදු උපුලා. මෙයා ගැන නම් කතා වෙන්නේ නැහැ ඔබේ පන්තියේදී. right? ඉතුරු ජීවීන් 4 දෙනා ගැන කතා කරනවා. පසැඟිල්ලා, බංගුර තාරකාවා, මුහුදු ඉකිරි සහ මුහුදු කැකිරි. මෙයාලට මොනවද තියෙන විශේෂ? බලමු. මෙයාලගේ ප්‍රධානතම විශේෂ ලක්ෂණයක් තමයි සියලු දෙනාම කරදියෙයි. right? මතක තියාගන්න හරි ලේසි. ඊළඟට පුතේ මෙයාලගේ ඇඟේ පිටින් බැලුවොත් කටු සහිත ආවරණයක්. හරියට නිකන් කොස් කට්ටක් මතක් කරගන්න. මෙයාගේ දේහයේ පිට කටු සහිත ආවරණයක් තියෙනවා. අපි ඒවට කියනවා කණ්ඨක සහිත ආවරණයක් තියෙනවා. මෙයාලගේ ආරක්ෂාව. කොස් කට්ටක් වගේ. කණ්ඨක සහිත සමක්. මෙයාලගේ සමමිතිය ගත්තොත් පංච අරීය සමමිතියක්. මම ඒක මේ රූප සටහනේ පෙන්වන්න උත්සාහ කරනවා. පංච අරීය සමමිතියක් තියෙන්නේ. මොකද්ද මේ පංච අරීය සමමිතිය? අපි බලමු මේ රූප සටහන ඇසුරෙන්ම. මෙයාලගේ දේහය අපිට පුළුවන් ප්‍රධාන බාහුව 5ක් ඔස්සේ මේ බාහුව ඔස්සේ පාට පැහැදිලි නැතුව ඇතිනේ. අපි වෙන කලර් එකක් ගමු. අපිට පුළුවන් මෙන්න මේ බාහුව ඔස්සේ මේ විදිහට මෙයාව මෙන්න මේ බාහුව ඔස්සේ සමාන කොටස් දෙකකට වෙන්න. එකයි. ඊළඟට මේ ඔස්සේ සමාන කොටස් දෙකකට වෙන් කරන්න. බාහුව දෙකයි. ඊගාවට මෙයාව වෙන් කරන්න පුළුවන් තවත් කොටස් දෙකක් ඔස්සේ අපි බලමු. ඊගාවට පුතේ මෙන්න මේ බාහුව ඔස්සේ බෙදන්න පුළුවන්. 3යි. ඊළඟ මේ බාහුව ඔස්සේ මෙයාලව සමාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. 4යි. මෙතන තියෙන බාහුව ඔස්සේ මෙයාව මෙහෙම සමාන කොටස් දෙකකට වෙන් කරන්න. අපි කියනවා ප්‍රධාන අක්ෂ 5ක් ඔස්සේ මෙයාගේ සමමිතිය තියෙනවා. ඒ නිසා පංච අරීය සමමිතියක් තියෙනවා. පංච අරීය සමමිතිය. නම වැදගත්ම ලක්ෂණයක් මෙයාලට විතරයි පංච අරීය සමමිතිය. ඊළඟට තව අපූර්ව දෙයක් තියෙනවා. මේගොල්ලෝ වෙනත් සතෙක් අල්ලගෙන කන්නේ විලෝපික සතෙක්. පුනර්වර්ධනය වෙන්න පුළුවන්. දැන් කූණටත් ඔය හැකියාව තියෙනවා. මෙයාලගේ බාහුවක් කැඩුනොත් නැවත ඒ බාහුවට වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. කැඩිලා ගිය කොටස වෙනකොට අලුත් කොටසක් එනවා. කූණටත් ඕක තියෙනවනේ. කූණගේ වලිග කොටස කැඩලා ගියත් අලුතෙන් වලිගයක් ලියලනවා. ඊළඟට වැදගත්ම දෙයක් තමයි මෙයාලගේ ශරීරය තුල අපූර්ව බට ලයින් එකක් තියෙනවා. අපූර්ව බට ලයින් එකක්. මේකට කියන්නේ ජලවාහිනී පද්ධතියක්. හොඳට බලන්න මේ රූප සටහන. මෙයාගේ ශරීරය තුල පැතිරිලා ගියපු ජලවාහිනී පද්ධතියක් තියෙනවා. මේ නිල් පාටින් පෙන්නලා තියෙන ජලවාහිනී පද්ධතිය. බට ලයින් එකක් වගේ. ඒ වගේම මේකේ තියෙනවා පුංචි පුංචි කකුල් ටිකක්. මේ පොඩි පොඩි කකුල් වලට කියනවා නාල පාද. මෙයා තමන්ගේ මේ ජලවාහිනී පද්ධතිය ඇතුළට වතුර පුරව ගන්නවා. ඊට පස්සේ මේ නාල පාද වලට එහෙම ශක්තිමත් භාවයක් ලැබෙනවා. ඒ නාල පාද පාවිච්චි කරලා මේගොල්ලෝ සංචරණය කරනවා. ඇවිදගෙන යනවා. අපි බලමු වීඩියෝ එකක් ඇති ඔබට පැහැදිලි කරගන්න බලන්න අවස්ථාව දෙමු. ඒ වගේම මෙයාලට මුඛයක්, බුදයක් සහිත ආහාර මාර්ගයක් ඒ සියල්ලම තියෙනවා. ප්‍රධානම එක තමයි ජලවාහිනී පද්ධතිය සහ සංචරණය කරන්න උදව් වෙන නාල පාද. නාල පාද ටික. බලමු අපේ මෙයාලගේ පුංචි වීඩියෝ එකක් මේ කියපු කාරණාත් එක්ක. Like an advancing army, the sea stars move into position, slowly but surely working their way up toward their victims. The mussels cannot run or fight. All they can do is hide within their shells as their killers crawl over their bodies.
Sensory tube feet sweep over the tightly packed mass of shells, searching for any gap in the muscles. එතකොට පේනවා ඇති මෙයා තමන්ගේ නාල පාද පාවිච්චි කරලා ඇවිදගෙන යනවා. මේ දිගට දික් වෙන පුංචි පුංචි අණු වගේ ඒවට තමයි කියන්නේ නාල පාද. ඒ වගේම මෙයාගේ පිට අර කණ්ටක සහිත බව. කණ්ටක සහිත පිට හැම කොටස බොහොම හොඳට දකින්න හම්බ වෙනවා. Fences. Settling on its victim, the Sea Star hunkers down and begins its attack. The first wave of the assault begins with the tube feet, which use hydraulic pressure to pry open any gaps in the mussel's shell. Next, the Sea Star deploys its most unusual weapon. ඔබට පේනවා ඇති පහලින් තියෙන මේ දික් වෙන කොටස මුඛය. ඒ වගේම මේ නාල පාද සහ ජලවාහිනී පද්ධතියත් දම් පාටින් බොහොම අපූර්වට පැහැදිලිව පේන්න තියෙනවා. Its stomach, which moves out of its body to digest its prey alive. Even in time-lapse, it is hard to see the Sea Star's attack. But a miniature camera tucked within the mussel's shell gives us the first look ever at the carnage that unfolds here every day. Once the tube feet have physically breached the mussel's defensive line, the Sea Star's translucent stomach begins the final assault. The animal actually pushes its stomach inside the mussel's shell, unfolding like a fatal flower. The stomach unleashes a volley of chemical weapons, digestive juices that dissolve the muscle's soft pink flesh. All that's left is a nutrient-rich soup, a broth that's quickly absorbed by the Sea Star. Having assimilated the muscle, the Sea Star's stomach pulls away, and the animal moves on, leaving behind an empty shell. Without the benefit of speed, brains, or brawn, Sea Stars are amazingly successful predators, hunting with efficiency any lion would envy. Alright, video එක ඔබ දැක්කා. කොහොමද ආහාරයට ගන්න කියන කතාවත් පැහැදිලි ඇති. එහෙනම් පුතේ අපි කතා කරපු ගති ලක්ෂණ ටික එකතු කරලා මෙයාගේ රූප සටහනක් අඳිමු. තරුවක් ඇඳ නම් හරිනේ. පංචාරීය සමමිතිය පෙන්වන්නත් එක්ක තරුවක හැඩයට ජීවිය අඳිමු. ඔබේ ටියුට් එකේ බොහොම පැහැදිලිව පෙන්වලා තියෙනවා බලන්න. ඔබට දැක ගන්න අවශ්‍ය නිසා බොහොම පැහැදිලිව රූප සටහන දාලා තියෙනවා. මෙයාගේ ගුදය, මුඛය, ඒ වගේම නාල පාද ටික පෙන්වලා තියෙනවා. right? නාල පාද පෙන්වලා තියෙනවා. මේක ලකුණු කරගන්න පුළුවන්. නිබන්ධනය අරගෙන බලන්න. ඔබ දැකපු රූප සටහනමයි. නාල පාද සහිතයි. මේ තියෙන නාල පාදයක්. ඒ වගේම ජලවාහිනී පද්ධතිය බොහොම හොඳට පේනවා. අරිය බාහුව ටිකත් බොහොම හොඳට දකින්න හම්බ වෙනවා. right. රූප සටහන එහෙම තිබුණත් අපිට පුළුවන් විදිහට අපි රූප සටහනක් අඳිමුනේ. මතක හිටින්න ඕනේ. right. එහෙනම් පටන් ගමු. තරුවක් ඇඳලා පටන් ගන්න. ඊළඟ මෙයාගේ ජලවාහිනී පද්ධතිය මම කළු පාටින් අඳින්නම්. වැදගත්ම එක. මේ තියෙන්නේ වතුර බටලයි. මේකට වතුර පුරව ගන්න වෙනම කොටසක් තියෙනවා. වෙනම කොටසක් තියෙනවා ජලය පුරව ගන්න. මේ තියෙන ජලවාහිනී පද්ධතිය.
ජලවාහිනී පද්ධතිය. මේකේ නාලපාද පුරාම පැතිරලා දෙනවා. මම එක කොටසක විතරක් නාලපාද අඳින්නම්. right? මේ විදිහට මෙයාගේ නාලපාද දකින්න හම්බ වෙනවා. එක කොටසක විතරක් නාලපාද අඳින්නම්. මේ විදිහට දකින්න හම්බ වෙනවා නාලපාද. නාලපාද. හැම එකෙම තියෙනවා එකක විතරයි යන්නේ. ඊළඟ මෙයාගේ ගුදය තියෙන්නේ උඩු පැත්තට වෙන්න. මේ හරියෙන් තමයි ගුදය. මුඛයේ යටි පැත්තේ. මෙහෙන් තමයි මුඛය තියෙන්නේ. මේක ගුදය. දැන් මෙයාගේ අර කණ්ඨක සහිත හැම මම කණ්ඨක සහිත හැම මේ කණ්ඨක ඔස්කට වගේ කියලානේ කිව්වේ. කණ්ඨක right ඔය විදිහට මේ මුළු ජීවියගෙම දාන්න පුළුවන් ඔබට. right සම් කරන්න නැති. මේවා බාහුව. ප්‍රධාන බාහුව පහක් තියෙනවා. අරිය බාහුව. මෙතන කණ්ඨක. කණ්ඨක සහිත බාහිර ආවරණයනේ. කණ්ඨක. කණ්ඨක සහිත බාහිර ආවරණය. කණ්ඨක සහිත බාහිර ආවරණය. right ඊළඟට තියෙනවා ජල වාහිනී පද්ධතිය. මේ ජල වාහිනී පද්ධතිය. එවුවා නාලපාද. එයාගේ සමමිතියත් ලියමු. එතකොට වරදින්නේ නැහැ. මෙයාගේ සමමිතිය පංචාරීය සමමිතියක්. එයාට තියෙන සමමිතිය කොහොමද? පංචාරීය සමමිතිය. මම ඇඟ ඇතුලෙන් ලියන්න. පංච ආරීය සමමිතියක් තියෙනවා. පංචාරීය සමමිතියක්. පංචාරීය සමමිතියක්. තව වචනයක් මොකද? පුනර්වර්ධනය වෙන්න පුළුවන්. right රූප සටහන දින පුළුවන්. right එහෙනම් අපි අද දවස තුල කතා කරා ප්‍රධානතම අපෘෂ්ඨ වංශී සත්ත්වකාණ්ඩ 5න් 3ක් ගැන. ඒ කොටසත් එක්ක පුතේ අපිට අපෘෂ්ඨ වංශීන්ගේ සත්ත්ව වංශ ටික මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ දවසේ සාමාන්‍ය පන්තියේදී පෘෂ්ඨ වංශී සත්ත්වකාණ්ඩ 5 ගැන කතා කරමු. කතා කරලා අපිට මේ පාඩම අවසන් කරන්න පුළුවන්. එහෙනම් අදට විද්‍යාව පාඩමෙන් සමුගන්නවා. සියලු දෙනාටම ආයුබෝවන් වාසනාවන්ත දවසක්.